මෙහෙම පද්ධතියක ක්‍රියාවල් ගත්තට පස්සේ දෙවෙනි එක තමයි මිත්‍රශීලී අතුරු මුහුණතක් ලබා දීම කියලා කියන්නේ. දැන් මේක යටතේ මම කතා කරා පුතාට මුලින්ම මෙහෙම පද්ධති අතුරු මුහුණත් කියන එක මම කිව්වා කලින්ම පෙන්නුවා. මුල් කාලේ තිබුණු මේ අතුරු මුහුණක් තිබුණේ ඒ කමාන්ඩ් ටයිප් කරන්න. ඒ කියන්නේ විධාන අපි ටයිප් කරලා ලබා දෙන්න ඕන. අපි කියන කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් කියලා. විධාන පේලි අතුරු මුහුණක් කියලා තමයි කියන්නේ. ඒතර අර DOS වල තිබුණේ මම ආය පාරක් එක නැවත පෙන්නුවොත් ඒ DOS වල තිබුණේ කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එකක්. අපි කමාන්ඩ්ස් දෙන්න ඕනේ. මම කීපයක් කරලා පෙන්නුවොත් අපි ගත්තොත් cmd කියලා ගත්තාම මේ ඉන්නේ කමාන්ඩ් ලයින් එක පොතේ අපිට කමාන්ඩ්ස් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට යන්න ඕන ඩෙස්ක්ටොප් එකට. මම ඩෙස්ක්ටොප් එකේ තමයි අර ඉස්සෙල්ලා පුතාලට ෆෝල්ඩර් එකක් හැදුවේ. මම යනවා cd කියලා කියන්නේ change directory desktop. desktop කියන එක. ඊට පස්සේ ඒකිනුත් මම 10G නේද මම ගත්තේ. G10 කියලා කිව්වා. ඔන්න මම මේකේ තිබ්බේ මම බලන මේක ඇතුලේ ෆයිල් මොනවද කියලා. පුතාලට මතක ඇති අපි ගහ ෆයිල් දෙකක් තිබ්බා. එකක් තමයි අපේ graphic file එක මේ 1.png කියන්නේ graphic file එක. ඊට පස්සේ අපි word file එක තිබ්බා මේ pahana.docx කියලා කියන්නේ අපේ word document එක. මේ documents දෙක පෙන්න පුතාලට පේනවා ඇති. මේ command ඔක්කොම අපි type කරන්න ඕන. ඒතර මුල් කාලේ තිබුණේ මෙන්න මේ වගේ විධාන පේලි අතුරු මුහුණක් කියන අතුරු මුහුණත මේකේ ගොඩක් ප්‍රශ්න තිබෙ පොතේ කමාන්ඩ් මතක තියාගන්න ඕනේ. පොඩි හරි වැරද්දක් වුණොත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් විධාන පේලි අතුරු මුහුණත් කියන මෙහෙයුම් පද්ධතිවල තිබ්බේ මුල් කාලේ තිබුණ එක. ඒතර ඒ කමාන්ඩ් එක ටයිප් කරන තැනට අපි කිව්ව පොතේ ප්‍රේරකය ප්‍රොම්ප්ට් එක කියලා. මගේකෙත් ප්‍රොම්ප්ට් එකක් තිබ්බා C ප්‍රොම්ප්ට් එක කියලා. ඒතර අපිට අවශ්‍ය විධාන ටයිප් කරන්න පුළුවන්. පුතාලට මේ අච්චු පොතේ දීලා තියෙන උදාහරණයක් ගත්තොත් එහෙම මේ දීලා තියෙන ටයිම් එකයි ඩේට් කියන විධාන දෙකක්. ඒතර ටයිම් එකයි ඩේට් එකයි දෙනවා. මම නැවත සැරයක් පුතාලට ඒක කරලා පෙන්නුවොත් කලින් කරපු කය පාරක් මතක් කරලා මම නැවත පෙන්නුවොත් පුතාලා යන්න ඕනේ මොකද්ද ටයිප් කරන්න ඕන කමාන්ඩ් එක cmd කියලා කමාන්ඩ් එක. ඒතර අපිට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ලැබෙනවා. මේක තමයි ප්‍රේරකය කියලා කිව්වේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක. අපිට අවශ්‍ය දේවල් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට date කියලා දුන්නාම දිනය කියන එක දෙනවා. ඊට පස්සේ time කියලා දුන්නාම අපිට වේලාව දෙනවා. හරි. මේ විදිහ විවිධ කමාන්ඩ් කතා කරලා උදාහරණයක් තිරේ පිරිසුදු කරන්න අපි කියන්නේ clear screen කියන අදහස ඇතුව cls කියලා. හරි. එහෙනම් මේ ක්‍රමය තමයි මුල් කාලේ පරිගණකවලදී අපි පාවිච්චි කරේ. හරි. නමුත් ඔයගොල්ලෝ දන්නවා මේක ටිකක් අපහසුයි. එකක් තමයි මේක ටයිප් කරන්න ඕනේ. මතකේ තියාගන්න ඕනේ. වැරද්දක් වුණොත් එහෙම වැරද්ද මොකද්ද කියලා හොයාගන්න අපිට අපහසුයි. ඒ මෙනුවෙන් අපිට දැන් තියෙනවා graphical user interfaces අපි කියන චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් කියලා. ඒතර දැන් අපි දැන් ගත්තාම අපිට තියෙන්නේ මේ graphical elements චිත්‍රක විදිහට තමයි මේ තියෙන්නේ. අපි ඒවට කියනවා සංරචක තියෙනවා කියලා. ඒ සංරචක කියලා කියන්නේ අපිට windows කියන එක තියෙනවා. icons තියෙනවා, menus තියෙනවා, pointers තියෙනවා. හරි? මම දාලා වශයෙන් පුතාලට ඒක පෙන්නුවොත් දැන් මේ තියෙන්නේ මගේ අනිත් desktop එක. දැන් මේකේ ඇතුලේ මට පෙන්වන්න පුළුවන් මොනවද අපිට තිබ්බ උදාහරණයක් විදිහට window එකක්. මම paint කියන වැඩසටහන විවෘත කරොත් paint කියන වැඩසටහන එක මට කියලා ලැබෙන්නේ window එකක් විදිහට. ඊට පස්සේ අපි හිතුවොත් එහෙම calculator කියලා calculator කියන වැඩසටහන ගත්තොත් ඒකත් අපිට ලැබෙන්නේ window එකක් විදිහට. මෙන්න මේ හැඩයෙන් තමයි ලැබෙන්නේ. එකම ලක්ෂණ තියෙන. ඊට පස්සේ විවිධ icon තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මගේ ෆයිල් එකක් තියෙන icon එකත් මෙන්න මම ඔයාලට පෙන්නන මේක එක icon එකක්. right? තව icon එකක් මම පුතාලට පෙන්නුවොත් එහෙම මගේ desktop එකේ තියෙන උදාහරණයක් විදිහට මේක හැම එකෙම ඉතින් recycle bin මේ තියෙන තව icon එකක්. මේ icon තියෙනවා මේ windows තියෙනවා. ඊට පස්සේ මේවල menus තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේක ඇතුලේ තියෙන file menu එකක්. හරි. එහෙම නැත්නම් අපි මේ මොන හරි icon එකක් select කරලා right click කරොත් එතන එනවා menu එකක්. කියන්නේ commands ගණනාවක් එනවා. ඒවට අපි කියනවා menus කියලා කියනවා. ඒතර මේ menus හොමාරු කරන්න මේ දක්වන්නේ එහෙම නැත්නම් pointer කියන එක තමයි පාවිච්චි කරන්නේ. මම මේ ඊතලයේ හරහා තමයි හැමදේම සිද්ධ කරන්නේ.
අපි ක්ලික් කරනවා එක සැරයක් තද කරනවා දෙපාරක් ක්ලික් කරනවා නේද මේ හරහා තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒතර සංරචක ගත්තොත් ප්‍රධාන සංරචක හතරක් අපිට කතා කරන්න පුළුවන් මේකෙදි. සංරචක හතර කතා කරොත් අපි මුලින් ඉඳන් මේ Windows කවුළු කියන එක, icons, ඊට පස්සේ menus, වෙනස් වෙනවා ඉන්න තැන අනුව. හරි menus. ඊට පස්සේ අපි කියනවා point මේ දක්වන්නේ කියන එක. හොඳයි. මේකට කෙටියෙන් කියනවා Windows icons menus pointers කියන නිසා අපි මේකට කියනවා WIMP කියලා කියනවා. හරි මේ graphical user interfaces එහෙම නැත්නම් චිත්‍රක පරිශීලක අතනුමුණක් කියන එක තමයි. හරි. එහෙනම් මම මේක පැහැදිලි කරා පොතේ මොනවද තියෙන icons කියන එක. right. ඊළඟට මම කියලා දෙන්න යන්නේ පොතේ මෙහෙම පද්ධතියක් ගත්තාම තවත් අනෙකුත් වැඩසටහන් භාවිතා කරනවා. මගෙන් ඇහුවොත් මොනවද මේ අනෙකුත් වැඩසටහන් කියලා කියන්නේ? මෙහෙම පද්ධතියට සහයෝගය දක්වන උදව් වෙන තවත් එක් වැඩසටහන් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තාම මම ගත්තොත් එහෙම අපි ගත්තොත් අපේ තියෙනවා ඇන්ටිවයිරස් software ප්‍රතිවෛරස මෘදුකාංග. හරි. උදාහරණයක් විදිහට මගේ පරිගණකයේ තියෙන එක පුතාලට පෙන්වුවොත් මම ස්ක්‍රීන් එක ආයෙ පරීක්ෂා කරන්න. මගේ ස්ක්‍රීන් එක මම ඉවත් කරනවා මේ වැඩසටහන. මම ඊට අමතරව පුතාලට පෙන්නනවා මගේ ඇන්ටිවයිරස් software. හරි. මගේ තියෙන්නේ Kaspersky Internet Security කියන වැඩසටහන තමයි තියෙන්නේ පුතේ. මට ස්කෑන් කරන්න පුළුවන්. හරි. උදාහරණයක් විදිහට quick scan කියලා කියන්නේ පරිගණකයේ වෛරස් තියෙනවද කියලා මට චෙක් කරන්න පුළුවන් run කියලා. එයා චෙක් කරගෙන යනවා. මොන හරි වෛරස් එකක් එහෙම නැත්නම් අනවශ්‍ය මෘදුකාංගයක් තිබුණොත් මෙයා ඒක අපිට දක්වනවා. ඒකට ටික කාලයක් පුතේ ගත වෙනවා. ඒ වගේ තව තියෙනවා අපිට පිටපත් තියා ගන්න පුළුවන් ගොනු පිට අපි කියන උපස්ථ මෘදුකාංග backup software. හරි. backup softwares තියෙනවා. හරි. ඒතර backup කියන එක තැන් කීපකදී මේක අපිට කරන්න පුළුවන්. එක applications තියෙනවා. පොතල්ට පේනවා ඇති මේකෙදී ස්කෑන් කරනවා සෑහෙන දැන් 68ක් 70ක් ඉවරයි. හරි. වෛරස් එකක් තිබුණොත් ටක් ගාලා මේක අඳුර ගන්න කියලා. හොඳයි මේ වගේ තව වැඩසටහන් තියෙනවා මම කීපයක් ගත්තොත් විවිධ එනවා උදාහරණයක් විදිහට මම මේ ගැන වෙනම කතා කරන පොතේ මේ optimized drives කියන මේකත් මේ පරිගණකයේ මෙහෙම පද්ධතිය ඇතුලේ තියෙන එකක්. අපි ඔප්ටිමයිස් කරනවා කියන එකෙන් මේක අදහස් කරන්නේ පරිගණකයේ තියෙන ෆයිල්ස් එක තැන්වල තියෙනවා නම් මේක වෙනස් කරගන්න පුළුවන්. මම එතෙන්ට එනවා. ඒකත් මේකත් ඒ වගේ වැඩසටහනක්. අපි ඒ වැඩසටහන ගැන ඉස්සෙල්ලාම කතා කරලා ඉමු. මම තියරි වලට ආයෙ පාරක් ගියොත් මේ උපාංග මෘදුකාංග මම දෙකක් තමයි පුතාලට පෙන්වන්නේ. මේකේ තියෙන උපස්ථ මෘදුකාංග තියෙනවා. උපස්ථ කියලා කියන්නේ ගොනු වල පිටපත් හදිසියවත් අපේ පරිගණකය හානි වුණොත් පිච්චුණොත් නේද එහෙම නැත්නම් බිම වැටලා කැඩුනොත් නේද අපි දත් නැති වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි වල පිටපත් තියා ගන්න ඕනේ. ඊට පස්සේ තැටි වල දෝෂ පරීක්ෂා කරන්න මෘදුකාංග අපි පාවිච්චි කරනවා. ඒවට අපි කියනවා තැටි සුපරීක්ෂණ කියලා. උදාහරණයක් ඔය CC cleaner වගේ වැඩසටහන් ගත්තොත් CC cleaner කියලා තියෙනවා පුතේ software එකක්. අපි පරීක්ෂා කරලා බලන්න පුළුවන් මොනවද තියෙන දෝෂ කියලා. ඊට පස්සේ තියෙනවා මේ තැටියේ තියෙන ඉඩ අපිට එකට එකතු කරගන්න ඕන නම් මොකද කාලයක් යනකොට පුතේ මේ ෆයිල් සේව් වෙද්දී පරිගණකයේ ඇතුළේදී ඉඩ මදි වෙනකොට ඒක තැන් තැන් වල කුඩා තැන් වල තියෙන අවස්ථා තියෙනවා.
එතකොට ෆයිල් එක කොටස් මේ තැන් තැන් වල තිබුණාම මේක ක්‍රියාත්මක වෙන්න ගොඩක් වෙලාවක් ගන්න. මොකද අවශ්‍ය තොරතුරු තියෙන මේ තැන් තැන් වල එක තැන නෙමෙයි. ඒක නිසා මේ ඔක්කොම එකට එකතු කරලා ඉඩ අපිට ලබා දෙනවා. අපි ඒවට කියනවා තැටි ප්‍රතිභාගීකරණය කියලා. ඊට පස්සේ අපිට පුළුවන් ගොනු සංකෝචනය කරන්න. right? වැඩි සයිස් තියෙන ෆයිල් එක අපිට අඩු සයිස් එකක් කරන්න පුළුවන්. right. මම ඒක නම් කරලා පෙන්නන්නයි යන්නේ. හොඳයි මම මේකට ඉස්සෙල්ලාම යනවා අර මගේ අපේ ෆෝල්ඩර් එකට යමු. ඒ ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල්ස් කීපයක් දිහා බලමු. පුතාලට මම කිව්වා මේක ඩෙස්ක්ටොප් එකේ තමයි තිබුණේ කියලා. මේ ඩෙස්ක්ටොප් එකේ තියෙනවා මගේ ෆෝල්ඩර් එක. මම මේක පුතාලට පරීක්ෂා කරන්නයි යන්නේ. ඒතර මේකේ තියෙන ෆයිල් එක අපි බලමු කොහොමද මේ සංකෝචනය කරනවා කියන අදහස මේ අඳුන්ලා දෙන්නයි යන්නේ පොතේ. මම ඕන ස්ක්‍රීන් එක ෂෙයා කරා. මුලින්ම අපි මේකේ සයිස් එක බලලිමු පොතේ. මම යන්නේ මේ පහන කියන ෆයිල් එක සංකෝචනය කරන්න. ඉස්සලම් ප්‍රොපර්ටිස් වලට යනවා. ප්‍රමාණ ගැන පුතාලා දැන් දන්නවා මේකේ කියනවා දැන්ට ප්‍රමාණය මේක මතක තියාගන්න 11.5ක් එහෙම නැත්නම් 12ක් සයිස් එක ඉඩ වෙන් වෙලා තියෙනවා පරිගණකයේ තුල කියන්නේ. දැන් මේකේ ප්‍රමාණය අඩු කරගන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා විවිධ වැඩසටහන් තියෙනවා පොතේ. මම ඒකෙදි පාවිච්චි කරන මේ WinRAR කියන එක. මේකෙදි කරන්නේ මේ වැඩසටහන හරහා මට ෆයිල් එක කුඩා කරලා දෙනවා. හරි මේ මම රයිට් ක්ලික් කළේ වැඩසටහන පාවිච්චි කරලා දැන් මේ හම්බෙලා තියෙන මේ ෆයිල් එකම තමයි මේක ඇතුලේ ඩබල් ක්ලික් කරොත් පෙනී පුතාලට මේක ඇතුලේ ෆයිල් එක තියෙනවා. හැබැයි මේ ෆයිල් එකේ ප්‍රමාණය ගත්තොත් අපේ කලින්කට වඩා වෙනස්. උදාහරණයක් විදිහට මම රයිට් ක්ලික් කරලා පෙන්නුවොත් ප්‍රොපර්ටිස් ගියොත් කලින් පුතාලට මතකයි කිලෝබයිට් 12කට කිට්ටු ප්‍රමාණයක් දැන් ඇත්තටම කිලෝබයිට් 9.09කට අඩු වෙලා තියෙනවා. හරි ප්‍රමාණය අඩු වෙනවා. මේක සංකෝචනය කරනවා. එහෙනම් අපි දැක්ක පුතේ කොහොමද තැටි අපි වැඩසටහනක් පාවිච්චි කරලා වැඩසටහනක් හරහා අපි කොහොමද අපේ තියෙන ඉඩ කුඩා කරගන්න කියන එක දැක්කා. ඒවට තමයි අපි කියන්නේ ගොනු දත්ත සංකෝචනය කියලා. ඊට පස්සේ කාර්ය කළමනාකරු ටාස්ක් මැනේජර් කියන එක මම කලිනුත් දැක්කා. මම එකයි පාරක් නැවත පෙන්නන්න. අපි ගියොත් එහෙම මගේ පරිගණකයට නැවත සැරයක් මෙතන ගිහිල්ලා අපි ටයිප් කරොත් එහෙම ටාස්ක් මැනේජර් කියලා අපේ අර කලින් ක්‍රියාවලීන් අපි දැක්කා. හරි උදාහරණයක් විදිහට පරිගණකයේ තුල මොනවද මේ වෙලාවේ ක්‍රියාත්මක කරන ක්‍රියාවලීන් කියන එක පුතාලා දැක්කා. එතකොට Chrome එක තියෙනවා, Zoom එක තියෙන මේ වගේ වැඩසටහන් තියෙනවා. කොච්චර CPU ප්‍රමාණයක් පාවිච්චි කරාද කියන එක පෙන්වනවා. දැනට තියෙන වැඩසටහන් පුතේ 15ක් ප්‍රොසෙසර් එක පාවිච්චි කරලා තියෙනවා. මතකයේ ගත්තොත් 80ක් යූස් කරලා තියෙනවා. මෙන්න මේ වගේ අපිට තොරතුරු ලබා දෙනවා. මේකට තමයි අපි කියන්නේ කාර්ය කළමනාකරු කියලා. හොඳයි එහෙනම් අපි දැක්ක පුතේ කොහොමද කාර්ය කළමනාකරු වලින් පරිගණකී ක්‍රියාත්මක කරන ක්‍රමලේඛ පිළිබඳ තොරතුරු සැපයුවේ පරිගණකයේ සාමාන්‍ය තත්ත්වය පෙන්වන. ඊළඟට පද්ධති දෝෂ නිශ්චය කිරීමේ මෙවලා මේ සඳහා විශේෂ මෘදුකාංග තියෙනවා. ඊළඟට ප්‍රතිවෛරස කියන එක මම පුතාලට පෙන්නුවා. දත්ත හෝ ගොනු පිටපත් කිරීම, කැපීම, ඇලවීම අන්න මේ වෙලදී ක්ලිප් බෝඩ් එක මගේ සිද්ධ වෙනවා කියලා කිව්ව පොතේ. එතකොට මේකත් මෙහෙම පද්ධතියට සම්බන්ධ වෙන උපාංගයක් සහයෝගී වෙන උපාංගයක් කියලා කියනවා. ඊට පස්සේ දත්ත සමූහෘත ප්‍රතිභාංග ආචරණ සිට ඉලක්කගත ආචරණත සංගතතා පවත්වා ගැනීම. ඒ කියන්නේ අපි කන්සිස්ටන්සි තියා ගන්නවා එක පරිගණකයක ඉඳන් තව පරිගණකයකට මේ දත්ත එහා මෙහා කිරීමේදී ඒ ප්‍රමාණ ඒ අනුකූලව අපි තියා ගන්න ඕනේ. ඊට පස්සේ තැටි බෙදීම ද හાર્ඩ් ඩිස්ක් එකක් ගත්තාම කොටස් කීපයකට වෙන් කරන්න පුළුවන්. ඒතකොට ඒ කොහොමද වෙන් කරන්නේ කියන එක සඳහා ඌ මෘදුකාංග තියෙනවා අපිට. තිර ආරක්ෂණ මෘදුකාංග තියෙන පුතේ ස්ක්‍රීන් සර්වර්ස් ඒක නම් මට පුතාලට පෙන්වන්න පුළුවන්. නැවතත් මම ස්ක්‍රීන් එක ෂෙයා කරොත් පුතාලා රයිට් ක්ලික් කරලා ගියොත් එහෙම පර්සනලයිස් එකට මේ පර්සනලයිස් එක යටතේ අපි යමු
අපි බලමු කොහෙද Windows 10 වල තියෙන්නේ කියලා. අපි lock screen කියන එකට තමයි ගියේ. lock screen කියන එකේ screen server කියන එක තියෙන්න ඕන පොතේ. මෙන්න මෙතන තියෙන screen server settings කියලා මේක ක්ලික් කරොත් අපිට screen server settings කියන එකක් එනවා. මේ screen saver එක කියලා කියන්නේ අතරම පරණ monitors වලදී පුතේ monitor එකක් switch off කරන්න නැතුව තිබ්බොත් කාලාන්තරයක් මේ monitor එකට හානි වෙන්න පුළුවන්. ඒකෙන් බේර ගන්න තමයි මේ වැඩසටහන නිර්මාණය වුණේ. දැන් අද වෙනකොට තියෙනකොට මේක තරම් වැදගත් නැහැ. නමුත් තාමත් ඒවා පාවිච්චි වෙනවා. දැන් උදාහරණයක් මම 3D text කියන එක දුන්නොත් පුතල්ට මෙන්න මේ වගේ interface එකක් අපිට දකින්න පුළුවන්. මම එක අය පාරක් ගන්නම් මගේ පළවෙනි ස්ක්‍රීන් එකට right මෙන්න මේකෙදි මම ගත්තොත් ප්‍රිවිව් කරොත් ඔන්න ඔය විදිහට අපිට දකින්න පුළුවන් Windows 10 කියන එක ඊට පස්සේ බබල්ස් වගේ දුන්නොත් එහෙම ටික වෙලාවක් තිබ්බොත් මේකේ බබල්ස් යනවා වැඩ නොකර තිබ්බොත් උදාහරණයක් මම කියන්නේ මෙතනදී මම දාලා තියෙන පුතේ බබල්ස් යන්න විනාඩියක් තිබ්බොත් කියලා හරි මම මේක ඇප්ලයි කරොත් හරි මම කිසිම දෙයක් නොකර හිටියොත් තේ මේකේ බබල්ස් ක්‍රියාත්මක වෙන්න ඕනේ එකම දේ අපිට මිනිත්තුවක් මේ සදා බලන් ඉන්න වෙනවා හරි අපි බලමු මොකද වෙන්නේ කියලා දල වශයෙන් මිනිත්තුවක් ගියාම මේ ස්ක්‍රීන් එක සේව් වෙන්න ඕනේ. ඒ කියන්නේ අත්‍තරම මේ වැඩසටහනේදී සිද්ධ වෙන්නේ පුතේ තිරය එකම විදිහකට තියෙන්නේ නැති එකයි. ඒක නිතරම වෙනස් වෙනවා. අපි මොනිටර කතා කරාදී පුතේ අපි කතා කරා CRT මොනිටර කියලා වර්ගයක්. ඒත් මේ CRT මොනිටර ගත්තාම පුතේ මේ CRT මොනිටර වල එකම ඡායාරූපය තිබ්බොත් ඒ ස්ක්‍රීන් එකට හානිදායකයි. එතකොට මේ වැඩසටහන් වලින් කරන්නේ පුතේ ඒක නැති කරන එකයි. right තාමත් නැහැ වගේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ වගේ කියලා මට හිතෙන මොනවා හේතුවක් හින්දා නමුත් ඒක මම දල වශයෙන් පෙන්නුවොත් මොකද මම දැන් අපි තව වැඩසටහනක් එක මේ වැඩ කරන නිසා මේක නැවතිලා කියන එක පෙන්වන්නේ නැහැ. පුතලට පේන මෙන්න මේ විදිහට ස්ක්‍රීන් සර්වර් එකේ වැඩසටහන දකින්න පුළුවන්. හොඳයි. right මම ආය පාරක් පුතේ නෝට් එකට ගියොත් right තවත් ඒ වගේ වැඩසටහන් තියෙනවා පොතේ පරිගණක වල තියෙන මෘදුකාංග වල විස්තර දෙන සිස්ටම් ප්‍රොෆයිලර්ස් කියලා තියෙනවා ඊට පස්සේ ජාලවල සම්බන්ධ විශ්ලේෂණය කරන්න දත්ත උමනු කරන්න මෙන්න මේ වගේ විවිධ මෘදුකාංග අපි පාවිච්චි කරන මේකේ ගඩක් තියෙනවා මේ ඔක්කොම වැදගත් නැහැ මේවට පොදුවේ තමයි අපි කියන්නේ උපයෝගිතා වැඩසටහන් කියලා අපි මේකේ යටතේ කීපයක් අපි වැඩි පුර විස්තර කතා කරනවා එකක් තමයි පොතේ මේ පංගු බෙදීම කියලා කියන්නේ අපි කියනවා ඩිස්ක් පාර්ටිෂනින් ආකෘතිකරණය disk formatting ප්‍රතිභාගීකරණය defragmentation අපි බලමු මෙන්න මේවා මොනවද කියන එක කියලා. හරි. මේ partitioning කියන එකට මම දල උදාහරණයක් කිව්වොත් පුතාලගේ ගෙදර අපි හිතමු කබඩ් එකක් තියෙනවා නම් මේ කබඩ් එක අපි ඔක්කොම බඩු එකට දාන්නේ නැහැ. හරි. අපි ඔක්කොම බඩු එකට දාන්නේ නැහැ. ඒක වෙන් කරලා දාන්න. අන්න ඒ වගේ අපේ පරිගණකයේ තියෙන අපේ ඉඩ ප්‍රමාණය අවශ්‍ය පරිදි වෙන් කරන එක තමයි මේ පාර්ටිෂනින්. එහෙම නැත්නම් පංගු බෙදීම කියලා කියන්නේ. දැන් මගේ පරිගණකයේ ගත්තොත් පුතේ අතරම තනි එකක් තමයි තියෙන්නේ. මගේ ඩ්‍රයිව් එක පෙන්නුවොත් පුතාලට මේකේ තනි එකක් තියෙනවා. මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. මගේ ගත්තොත් එහෙම මේකේ තනි කොටසක් තියෙන එක පාර්ටිෂන් එකයි. ඒ කියන්නේ ඩ්‍රයිව් එක වෙන් කරලා නැහැ. නමුත් ඕගොල්ලොන්ගේ පරිගණකය විවෘත කරලා මේකම බැලුවොත් සමහරට කොටස් දෙකක් තියෙනවනේ ඒකෙන් අදහස් වෙන්නේ ඔයාලගේ තියෙන hard disk එකයි නමුත් ඒක වෙන් කරලා තියෙන. මේ වෙන් කරපු ඒවට අපි කියනවා partitions කියලා. හරි. ඔව්. ඒතකොට පුතාලට මතක තියාගන්න මේ කොටස් වලට වෙන් කරන එක තමයි partition කියලා අපි කියන්නේ.
හරි දැන් මේකේ වාසි තියෙනවා දැන් උදාහරණයක් විදිහට මෙහෙම වෙන් කරපුවාම ඒක එක හේතුවක් තමයි අපිට පුළුවන් අපේ මෙහිම් පද්ධතියට අදාළ ගොනු එක කොටසක පංගුවක තියන්න පුතාලගේ මූවිස් තව තැනක තියන්න පුළුවන් මියුසික් තව තැනක තියන්න පුළුවන් මේ විදිහට අපිට වෙන් කිරීමේ හැකියාව ලැබෙනවා හරි හැබැයි මතක තියාගන්න මේ පංගු බෙදන්න කලින් බැරි වෙලාවත් අපි මේ දැන් උදාහරණයක් විදිහට මගේ එක ගත්තොත් එහෙම දැනට තියෙන එක පාටිෂන් එකයි. ඒතර මේක වෙන් කරන කලින් මම data තියාගන්න ඕන බැරි වෙලාවත් මොන හරි ප්‍රශ්නයක් වුණොත් කියන එකට backup copy එකක් අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. හොඳයි. අලුතෙන් තැටියක් ගත්තට පස්සේ අපේ තැටිය එන්නේ මේ වගේ වෙන් නොකර. දැන් අතර මගේ එකේ කළා තියෙන්නේ මම වෙන් කරලා නැහැ. එකක් විදිහට තමයි තියෙන්නේ. හැබැයි අපි පංගු බෙදුවට පස්සේ මේක වෙන් වෙනවා. දැන් උදාහරණයක් කොටස් දෙකකට බෙදුවා නම් අපේ එක කොටසක් C වෙනකොට අනිත් කොටස D වෙනවා. සාමාන්‍ය C අක්ෂරයෙන් තමයි පුතේ අපේ hard disk එකක් පටන් ගන්න. මේකට ඉතිහාසයට ගියොත් එහෙම පුතේ AB කියලා කලින් තිබිලා තියෙන ඒ තිබිලා තියෙන අපි අර floppy disk නැත්නම් අපි අර කලින් කතා කරපු floppy disk කියන ඒවා පාවිච්චි කරන්න තමයි AB කියන එක පාවිච්චි කරේ. ඒ නිසා තාමත් අපි C සහ C වලින් තමයි ආරම්භ කරන්නේ partitions නම් කරන්නේ. එතකොට මේ ප්‍රශ්නයක් ඇහුවොත් ඇයි මේ පංගු බෙදීම අවශ්‍ය වෙන්නේ? හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. එකක් තමයි මම අර කලින් කිව්වා වගේ වෙන් කරලා අවශ්‍ය දේවල් වෙන් කරලා තියාගන්න. මම කිව්වා files system එකට අදාළ ඕනේම එක පංගුවක අනික් ඒවා තව පංගුවකට අනේ වගේ. එහෙම නැත්නම් තව හේතුවක් තමයි උදාහරණයක් විදිහට පුතාලා දැකලා ඇති සමහර පරිගණකවලදී මෙහෙයුම් පද්ධති එකට වඩා ස්ථාපනය කරලා තියෙනවා. දැන් උදාහරණයකට සමහර පරිගණකවල පුතේ Windows මෙහෙයුම් පද්ධතියක් තියෙනවා, Ubuntu මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. එහෙම කරන්න නම් අනිවාර්යෙන් පුතාලා මේ hard disk එක පංගු වලට බෙදන්නම ඕනි. හරි? එහෙම නැත්නම් සමහර වෙලාවට තියෙන එකම මෙහෙයුම් පද්ධතිය හැබැයි මෙහෙයුම් පද්ධතියට අවශ්‍ය වෙනවා පංගු කිහිපයක්. ඒ නිසා මෙන්න මේ හේතු නිසා තමයි අපි පංගු වෙන් කරගන්නේ. හරි. මේ වෙන් කරනකොට මම අර කලින් කිව්ව එක මතක තියාගන්න හැම වෙලෙම මේවට අපි දාවක කියනවා. ඒ දාවක කියන ඒවා නම් කරන්නේ C වලින්. ඒ කියන්නේ පළවෙනි පංගුව C, දෙවෙනි පංගුව D, තුන්වෙනි එක E අන්න ඒ විදිහට. හරි? පුතාලගේ කම්පියුටර්ස් වල බැලුවොත් මේක පේන්නනවා ඇති. හැබැයි මේක චුට්ටක් වෙනස් මෙහෙයුම් පද්ධතිය මෙහෙයුම් පද්ධතිය ඔයගොල්ලෝ Linux කියන මෙහෙයුම් පද්ධතිය ගත්තොත් මේ පංගු කියන ඒවා ඔක්කොම සියල්ලම ඒ කියන්නේ අපේ තියෙන DVD CD drive මේ ඔක්කොම Linux වලදී පෙන්නන්නේ directory විදිහට. එහෙම නැත්නම් ගොනු ආවරණ විදිහට තමයි පෙන්නන්නේ. හරි. එහෙනම් මම හිතන්නේ පංගු කිරීම ගැන අපි කතා කරා. right. චූටි ප්‍රශ්නයක් අපි ඊළඟ රේකට යන්න කලින් මම කැමති අහන්න හිරුණිගේ ඇයි අපි පංගු කරන්නේ? මොකද්ද පංගු කරන්න තියෙන හේතුව? එක හේතුවක් පුතා කියන්න මට. පරිගණකයේ තැන්පත් කරන දේවල් වෙන තැන්පත් කර ගැනීමට අන්න අනිවාර්යයෙන් මම කිව්වා ඔව් වෙන අපිට අවශ්‍ය විදිහට වෙන් කරගන්න ඕන නම් තමයි මේ විදිහට පංගු කරන්නේ. ඔව් තව හේතුවක් කියන්න පුතේ නේද? පරිගණකයේ මෙහෙයුම් පද්ධති එකකට වඩා ස්ථාපනය කිරීමට. අන්න හරි. ඒ කියන්නේ මම කලින් කිව්වා අපි මෙහෙයුම් පද්ධති ගණනාවක් තියෙනවා කියන එක අපි කතා කරා. එතකොට එකම පරිගණකයේ අපිට මේ විදිහට මෙහෙයුම් පද්ධති ගණනාවක් තියා ගන්න අවශ්‍ය නම් අපි අනිවාර්යයෙන්ම පංගු බෙදන්න ඕනේ. නා hard disk අපි කියන partition කරන්න ඕනේ කියන එක මතක තියාගන්න. ඊට පස්සේ අපි යමු ඊළඟ එකට පුතේ disk formatting. අපි කියන ආකෘතිකරණය කියලා. දැන් අපි හිතමු අපිට ඕන hard disk එක අරගෙන ඒ ගමම්ම අපිට වැඩ කරන්න පුළුවන් කිව්ලොත් එහෙම බෑ. අපි දත්ත තැම්පත් කරන්න මේවා වෙනම ආකෘතිකරණය කරන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතුවනේ බෙදුවනේ C සහ D කියලා. අපි හිතමු කොටස් දෙකකට බෙදුවා කියලා. ඒතර අපි දන්නවා පළවෙනි එකට එන්නේ C, දෙවෙනි එකට D. ඒතර මේක CD වෙච්ච එකම අපිට පාවිච්චි කරන්න බෑ. අපිට අවශ්‍ය විදිහට ආකෘතිකරණය කරන්න ඕනේ. මේ ආකෘතිකරණය කියන එක පොතේ ඒක ඔපරේටින් සිස්ටම් එකේ ඔපරේටින් සිස්ටම් වෙනස් වෙනවා. මේ ආකෘතිකරණය කරන විදිහ වෙනස් වෙන අවස්ථා තියෙනවා. හරි? right. දැන් හැබැයි අපේ ගොඩක් තියෙනවා උදාහරණයක් විදිහට අපේ ගත්තොත් එහෙම pen drives වගේ ඒවා ගත්තොත් එහෙම නැත්නම් සැනලි මතක ගත්තොත් එහෙම ඒවා pre formatted. කලින්ම මේ ආකෘතිකරණය කරලා ඉන්නේ. හැබැයි අපි hard disk එකක් ගත්තොත් බොහෝ වෙලාවට අපි මේක ආකෘතිකරණය කරන්න ඕනේ. හරි. මතක තියාගන්න ඕන දැන් බැරි වෙලාවත් අපි පාවිච්චි කරපු තැටියක් ඇවිල්ලා ආකෘතිකරණය නැත්නම් formatting කරන්න ගියොත් මතක තියාගන්න මේකේ backup copy එකක් තියාගන්න.
ඒකේ හේතුව තමයි බැරි වෙලාවත් මොන හරි එකේ ප්‍රශ්නයක් වුණොත් අපි මේ ෆෝමැට් කරන අතරතුර දත්ත විනාශ වීමේ හැකියාවක් තියෙන නිසා. right. මම මේක රූප සටහනකින් පුතාට පෙන්නුවොත් මෙන්න පාංගු බෙදන්න කලින් අපි කලින් කතා කරා. ඒතර පාංගු බෙදපුවාම මේක වෙන් වෙනවා CD මේ විදිහට. ඊට පස්සේ මේක හැඩසවීමෙන් පස්සේ ෆෝමැට් කරාට පස්සේ ඒ දත්ත තැන්පත් කරන්න පුළුවන් විදිහට මේක සකස් කරලා තියෙනවා. හරි. එතකොට පුතේ මතක තියාගන්න මේ hard disk එකටම තියෙන master boot record කියලා එකක්. ඒක ප්‍රධාන ඒකේ තමයි තොරතුරු තියෙන උදාහරණයක් විදිහට මෙහෙම පද්ධති කීයක්ද කියන එක. ඊට පස්සේ ඒකට අදාළ boot sectors එහෙම තියෙනවා. මම හිතන්නේ රූප සටහනෙන් පුතාලට ඒක පැහැදිලි වෙයි. තුන්වෙනි එක අපි කතා කරන්නේ පුතේ ප්‍රතිභාගීකරණය. එහෙම නැත්නම් defragmentation කියන එක මම මේක පෙන්නුවා පුතාලට කලින්. අදහස කතා කරොත් අපිට මම කිව්වා මේ පරිගණකයේ අපි දත්ත තැන්පත් කිරීමේ යනකොට ඉඩ හැම එකටම වෙන් කරන නිසා අපේ යම් ගොනුවක් ගත්තාම එකම තැන තැන්පත් නොවි තියෙන පුළුවන්. දැන් මෙතන ගත්තොත් එහෙම පොතේ පෙන්නේ මේ තැටියේ මේ හැඩසවල තියෙන්නේ. ඒතකොට මේ දත්ත තියෙන්නේ එකම ෆයිල් එකේ දත්ත තියෙන තැන් වල. මේකේ ප්‍රශ්න කීපයක් එකක් තමයි කම්පියුටර් එක ස්ලෝ ඩවුන් වෙනවා. දැන් පොතල සමහරලාට කියන කම්පියුටර් එකක් ගත්තට පස්සේ ෆාස්ට් හැබැයි ටික දවසක් ගියාම ස්ලෝ. එක හේතුවක් තමයි මේක. ඒ කියන්නේ ගොනුවේ තියෙන කොටස් විවිධ තැන්වල තියෙනවා. ඒතකොට පරිගණකයේ මේවා කියවන්න වැඩි කාලයක් ගත කරනවා. ඒක නිසා අපිට කරන්න පුළුවන් දේ තමයි මේ ඔක්කොම එක තැනකට ගෙන්න ගන්න එක. එතකොට මේක ස්පීඩ් වැඩි කර අපි කියන කාර්යක්ෂමතාව වැඩි කරගන්න ඕන නම් අපි කරන්නේ මේවා ඔක්කොම එක තැනකට ගේන. හරි? ඒතර මේ එක තැනකට ගේනවා කියන එක තමයි ප්‍රතිභාගීකරණය කියන්නේ defragmentation. හැබැයි පුතේ මේක Linux වගේ මෙහෙම පද්ධතියවල මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ගොනු තැම්පත් කරන්නේ වෙනස් විදිහකට. හරි? මොකද Linux වලදී මෙහෙම එක ළඟම data තියාගෙන ඉන්නේ පොඩි ඉඩකුත් එක්ක යන්නේ. ඒක නිසා ඊතරම්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පුතේ Linux මෙහෙම පද්ධතිවලදී. right. හොඳයි. දැන් අපි මං කලින් කරපු ටිකම නැවත තරයක් කතා කරන්න යනවා පුතේ ගොනු පද්ධති හඳුන්වා දීම කියලා. එතකොට මේ මෙතනදී අපි අතරම කතා කරන්න යන්නේ විවිධ ගොනු අපි තැන්පත් කරගන්නවා පරිගණකය තුල. ඒතර මේ ගොනුවක දිගුව බලා ගන්න විදිහ. හරි. දැන් උදාහරණයක් විදිහට අපිට පුළුවන් මොකද්ද තියෙන එක්ස්ටෙන්ෂන් එක කියලා මම මේකේ මුල නැතුව ගියොත් හැම වෙලෙම අපේ යම් කිසි ගොනුවක් ගත්තට පස්සේ ඒක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඒකට දීලා තියෙන නම. දෙවෙනි එක තමයි ඒකට තියෙන දිගුව. නම සහ දිගුව කියන එක. දැන් පුතාලට මම කලින් පෙන්නුවා අපේ එකෙත් දැන් මම ආය පාරක් පුතාලට එතනට ආය පාරක් ගිහිල්ලා පෙන්නුවොත් මම ස්ක්‍රීන් එකටම යන්න අපි අර දුන්නු ෆයිල්ස් ටිකට මම යන්න කලින් අපි ෆයිල්ස් කීපයක් ක්‍රියේට් කරා මේ අදහස පුතාලට පෙන්නන්න. මම මෙතෙන්ට ගියොත් පුතාලට පේනවා ෆයිල් තුනක් තියෙනවා. මම කියව එක ක්‍රමයක් තමයි අපිට රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් යන්න පුළුවන්. ප්‍රොපර්ටිස් ගිහුවාම ඒ ප්‍රොපර්ටිස් කියන එකේ දෙනවා නම. දැන් උදාහරණයක් විදිහට මේකෙදි ෆයිල් එකේ නම කියන එක එක ඒකේ ෆොටෝස් කියන එක තමයි තියෙන්නේ. ඔක පුතාලට විස්තර බලන්න ඕන ඩීටේල්ස් වලට ගියනම් ගොඩක් වෙනවා. ඩීටේල්ස් වලට ගියොත් මේ ෆයිල් එකේ නම පෙන්වන අපිට 1.png කියලා. ඒතර 1 කියන්නේ ෆයිල් නේම් එක, ගොනුවේ නම, png කියන්නේ ගොනු දිගුව. ඊට අමතරව තවත් තොරතුරු මෙතන තියෙනවා. ඒ වගේ අපි තව එකකට ගිහිල්ලා බලමු. දැන් මේකට ගියා. අපි මේකෙත් properties වලට ගියොත් පුතාලට පේනවා ඇති මේක word document එකක් extension docx. details වලට ගියොත් ඇති පුතාලට මේකේ පෙන්වන තොරතුරු මොනවද මේ ෆයිල් එකේ නම මොකද්ද extension එක මොකද්ද කියන එක අපිට දීලා තියෙනවා. එහෙනම් මතක තියාගන්න පොතේ අපිට properties බලන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කිව්ව command line එකෙන් ගියොත් මම කිව්වා cmd ගිහලා හැබැයි මේකෙදි පොතේ අපි යන්න ෆයිල් එක තියෙන තැනට යන්න ඕනේ. ඒ සඳහා command එක පොතේ cd desktop වලට ගිහිල්ලා මම අහන්න G10 කියන එකේ තිබුණේ dir කියලා දුන්නොත් පුතාලට අර වගේම අපිට ෆයිල්ස් ටික පේන්නනවා. මෙන්න ෆයිල්ස් තුන ෆයිල් එකේ නම සහ එක්ස්ටෙන්ෂන් එකත් එක්ක ගොනු සහ ගොනු නාමය සහ ගොනු දිගුව අපිට බලා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් මතක තියාගන්න ගොනු නාමය සහ දිගුව
අපි වෙන් කරගන්නේ ඩොට් එකේ. එතකොට ගොනු නාමය තියෙනවා, ගොනු දිගුව තියෙනවා. ඒ හරහා අපිට දැනගන්න පුළුවන් මේ අපි පාවිච්චි කරන ගොනුව මොන වර්ගයේ ගොනුවක්ද කියන එක. උදාහරණ කිහිපයක් පුතාලට මතක තියාගන්න දීලා තියෙනවා. මේ exe කියලා කියන්නේ executable. උදාහරණ Word වැඩසටහන, Excel වැඩසටහන වගේ වැඩසටහන් වල ගොනු දිගුව වෙන්නේ exe කියලා. ඊළඟට අපි Word වගේ ડોකියුමන්ට් ගත්තාම ඒ වල එක්ස්ටෙන්ෂන් එකෙන් docx කියලා. Excel වගේ ડોකියුමන්ට් එකක් ගත්තොත් XLSX කියලා. PowerPoint කියන්නේ PPTX කියලා. Access කියන්නේ ACCDB කියලා. මම කීපයක් පෙන්නන්න. උදාහරණයක් විදිහට අපි ෆයිල් එකට වරන් නැවත ගියොත් අපි ඩෙස්ක්ටොප් එකේ මේක තිබුණේ මෙන්න ෆයිල් එකේ මම අලුතෙන් Excel ෆයිල් එකක් ඕපන් කරනවා. Excel එකක් පොඩි දෙයක් මම ටයිප් කරන්න. සේව් කරන්න. උදාහරණයක් විදිහට කොහෙද කියන එක. right මම එකට කියන්නම් B1 කියලා. ඔන්න මම සේව් කරා. ඔතල ගියොත් එහෙම පෙනේ තව ෆයිල් එකක් මෙතන ආවලු. ඉතින් Excel ෆයිල් එකක් මේ තියෙන Microsoft Excel කියලා. right click කරලා properties යන්න. ඔතලට පෙනේ මේක Excel ෆයිල් එකක් නම B1 කියලා දීලා තියෙනවා. B1 කියලා තමයි දීලා තියෙන්නේ ෆයිල් එකේ නම. හරි. ඒතර b1.xlsx කියලා තමයි එන්නේ. B1 මෙන්න XLSX. අර වගේ මම නැවතත් CMD ගහලා ගියොත් ෆයිල් එක සේව් කරපු හින්දා ඩෙස්ක්ටොප් එකේ පුතාලට දැන් පේනවා ඇති මේ XLS කියලා මෙතන අපිට මේ Excel ෆයිල් එකේ ගොනුව අපිට මෙතන දැක් ගන්න පුළුවන්. හොඳයි මම හිතන පුතාලට පැහැදිලිලා ඇති ගොනු නාමය සහ ගොනු දිගුව පිළිබඳව. right මෙන්න මේකෙදී තවත් අමතර තොරතුරු දැනගන්න හැකියාව තියෙනවා පොතේ. අපිට දැනගන්න පුළුවන් ගොනුවේ වර්ගය මොකක්ද කියන එක. ගොනුවේ ප්‍රමාණය සහ ගොනුව තැන්පත් කරපු දිනය. හරි. ඉතින් මේ properties කියන එක මම පුතාලට කලින් පෙන්නුවා. මේ properties එකේ පෙන්වන දේවල් location කියන තැනදී අපිට පෙන්වනවා පොතේ ගොනුව කොතනද තියෙන්නේ කියන එක. ඊට පස්සේ අපිට පෙන්වන ගොනුව තැන්පත් වීමට ධාරිතාවේ වෙන් කරලා තියෙන ඉඩ ප්‍රමාණය ඒක කොයි වෙලාවෙද තැන්පත් කරේ කියන මෙන්න මේ තොරතුරු අපිට දැක් ගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේ ගොනුවක් තැන්පත් කරද්දි කොහෙද තියාගන්නේ කියලා. පුතාලට මතක ඇති මම ගිහිල්ලා හැම වෙලෙම ඩෙස්ක්ටොප් එකේ මම අදාළ ස්ථානය තමයි තෝරාගත්තේ. හරි. මේ ස්ථානය තෝරාගද්දි හැම වෙලෙම මතක තියාගන්න අපි ඩ්‍රයිව්ස් එක වැඩ කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මම අයපාරක් පුතාලට පෙන්නුවොත් අපි ඉන්න තැන මොකක්ද කියන එක අපි ඉන්නේ C drive එකේ. C drive එකේ තමයි ඉන්නේ. මගේ ෆයිල් එකේ මම කිව්වා මට තියෙන එක partition එකයි එක දාවකයයි ඒක C දාවකයි. ඒතර කොතනද මම තියන්නේ? මේ තියෙන්නේ folders. මේකක් ඇතුළට ගියොත් පුතාලට පෙනේ මේ යම් දේවල් තියෙනවා. ඔන්න මගේ ගියා desktop එකට ගියා. ඊට පස්සේ desktop එකේ මේ විදිහට මට ඇතුළට ගිහලා අවශ්‍ය තැන තෝරගන්න හැකියාව තියෙනවා. හොඳයි. එතකොට මං කිව්ව දත්ත තැන්පත් කරන්න අපි ඉස්සෙල්ලාම දුරු තැටියේ කොටස් වලට යන්න ඕනේ. කොටස් වලට බෙදලා නැත්නම් C දාවකයේ කියලා තියෙන්නේ. කොටස් වලට බෙදලා නම් තියෙන්නේ CDE කියලා පෙන්වනවා. පුතාලගේ බලන්න. ඊට අමතරව අපි ගත්තොත් පුතේ CD DVD තැටි තියෙනවනේ ඒවටත් එනවා අක්ෂරයක්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු partition දෙකක් එක්ක CD player එකක් තියෙනවා කියලා. එහෙනම් partition දෙකට එන්නේ අපිට CD player එකට එනවා E කියන එක. මතක තියාගන්න. ඒ වගේම තමයි අපි හිතමු මංගාව තියෙන partition තුනක් තියෙනවා. එහෙනම් අපි හිතමු CDE කියලා. අපි pen drive එක ගැහුවොත් ඒක අඳුර ගන්නවා E කියලා. CDE නම් F කියලා අඳුර ගන්න. right? මම පුතාලට පෙන්නුවොත් එහෙම කොහොමද මේක සිද්ධ වෙන්නේ මගේ පරිගණකයේ කියලා.
හොඳයි පුතේ මට පුතාලට පෙන්වන්න බෑ කොයි විදිහටද ගහන්නේ කියලා. නමුත් මම සම්බන්ධ කරන්නේ න පෙන් ඩ්‍රයිව් එක. මුලින්ම මම පෙන්නනවා පුතේ මගේ ඩ්‍රයිව් එක. පුතාලට දැන් මෙතන ඩ්‍රයිව් එක පෙන්නනවා. මම යන්නම් මුලින්ම this PC කියන තැනට පුතාලට පෙන්න මෙතන මට තියෙන එක ඩ්‍රයිව් එකයි. මේක තමයි අපේ hard disk එක. මම පෙන් ඩ්‍රයිව් එකක් දැන් සම්බන්ධ කරනවා. එහෙනම් අපි කලින් කියපු විදිහට මොකද වෙන්න ඕනේ? තවත් දක්වන්න පුළුවන්. පුතාලට පෙන්නනවා මෙතන දැන් ටික වෙලාවක් ගියාට පස්සේ මේ අඳුර ගන්න ඕනේ මොකද්ද අපි සම්බන්ධ කරේ කියන එක. ඔව් මාය පාරක් ගියොත් ඔව් අන්න දැන් මට පෙන්නනවා මෙන්න මේ කලින් මගේ තිබුණු C කියන එක මෙන්න මම දැන් අලුතෙන් සම්බන්ධ කරපු එක. ඒතර මේක D කියලා තමයි අඳුරගෙන තියෙන්නේ. හරි මතක තියාගන්න. ඊට පස්සේ ඉවත් කරන එකත් මම හිතන්නේ පුතාලා දන්නවා ඇති අපි මෙනු එකේ eject කියන එක තෝරගන්න ඕනේ. එතකොට තමයි මේක ඉවත් වෙන්න ඕනේ. මම මෙතන ඉවත් කරා නැවතත් C විතරක් ඉතුරු වුණා මට. එහෙනම් මතක තියාගන්න කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක. හරි. right. මේ තියෙන මේ වගේ තවත් පුතාලට බලන්න පුළුවන් නෝට් එකේ දීලා තිනවා. පුතේ තව ටිකකින් මේක කට් වෙයි. එහෙම වුණොත් ආය පාරක් එකෙම කනෙක්ට් වෙමු. එතන මේකේ hard disk වර්ග 3ක් තියෙනවා C D E කියලා. තව එළියෙන් සම්බන්ධ වෙච්ච ඒවා තියෙනවා F G H කියලා. හරි. එහෙනම් මේ වගේ අක්ෂර ගණනාවක් අපි මේ දාවක අඳුනා ගන්න තියෙන හැකියාව තියෙනවා. right. දැන් අපි බලමු ඊළඟට අපි කතා කරන්නේ ෆෝල්ඩර්ස් හදන හැටි. මම දන්නවා පුතාලා මේක දන්නවා කියලා. නමුත්